ආයිබෝන් හැම දිනාටම අයිබෝන්. ඔව් අද අපි කට්ටියන්ට ආරාධනා කරා මේ විරාගීමත්වය හා 180 ගැන කතා කරන්න. ඉතින් කට්ටිය ඇවිල්ලා ඉන්නවා නම් කතා කරන්න පුළුවන්. අපි දැන් පටන් ගමු අපේ සංවාදය. නිරාගමික උදවිය ඉස්සරහට ඇතුල් වෙයි. ඇතුල් වෙච්ච කට්ටියන්ට මම මුලින් දේශනාවක් කරන්න. ආගමික සහ නිරාගමික කියන එකේ අර්ථය මුලින් කියලා දෙන්න. සාකච්ඡාවට නාපු කට්ටියන්ටත් අහගන්න පුළුවන් විදියට මම ඒ ගැන පැහැදිලි කරන්න. ආගම කියලා කියන්නේ දෙමව්පියෝ කරපින්නාගෙන එන දෙයක්. නිරාගමිකය කියලා කියන්නේ දෙමව්පියන් කරපින්නාගෙන ආපු එක ඇලර්ජික් වෙච්ච කෙනෙක්. නිරාගමිකය කියන්නේ යාට. ආගමිකය කියලා කියන්නේ දෙමාපියන් කරපින්නාගෙන එන දේ තවත් ඉදිරියට ගෙනියන්න ආගමිකය වෙනවා. නිරාගමිකයා දෙමාපියන් කරපින්නාගෙන ආපු දේ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන කෙනා වෙනවා. නමුත් නිරාගමිකයෙක් වෙන්න කලින් දෙමව්පියෝ Tamanට ඉන්න බව දැනගත යුතුයි. දෙමව්පියන්ට දෙමව්පියෝ හිටපු බව දැනගත යුතුයි. ලොකු සම්ප්‍රදායක් තුල බිහි වෙලා අධ්‍යාපනය ලැබලා හැබැයි ආගමේ කිසි අර්ථයක් නැහැ, තේරුමක් නැහැ. මම වෙනමයි නිරාගමික කියලා එක සැරේට කියන එකේ කිසි ප්‍රතිඵලයක් නැති වෙන්න ඕන. නිරාගාමිකයා කිසිවක් තකන්නේ නැති කෙනා වෙනවා. නමුත් එහෙම නොතකීමෙන් ඉන්න ඕගොල්ලන්ට අවසර නැති වෙනවා. තමන්ගේ දෙමව්පියෝ ගෙනාපු සම්ප්‍රදාය තුල තියෙන අර්ථය තමන් සොයාගෙන ගොස් ඊට පස්සේ නිරාගමිකෙක් විය යුතු වෙනවා. දෙමව්පියෝ දන්නේ නැතුව රැකගෙන එන දෙයක් තියෙනවා. බුදුන් වඳිනෝ, දෙවියන් වඳිනෝ, අල්ලා වඳිනෝ. දෙමව්පියෝ රැකගෙන එන දෙයක්. ඒක තේරෙන්නේ නැත්තම් ඒක ගවේෂණය කළ යුතු වෙනවා. ගවේෂණයේ පරතරට යන්න පුළුවන් වෙන්නේ බෞද්ධයින්ට පමණක්. කිතුනුවට, ඉස්ලාම් බැතිමතාට කෙලවරට යන්න හැකියාවක් නැති වෙන. ඔවුන් සතුව ඇත්තේ භක්තිය සහ කරුණාව පමණක්. ඒ භක්තිය සහ කරුණාව නිසා අද ආගමික දෙමව්පියෙකුගේ දරුවෙක් නිරාගමික වෙලා ඉන්න ඉඩ තියෙනවා. හේතුව භක්තියෙහි ප්‍රතිඵලයක් නැහැ, ආගමේහි ප්‍රතිඵලයක් නැහැ. හිතන පතන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙම භක්තියෙන් යුතුව ඉන්න කට්ටියන්ට හිතන පතන දේවල් ඉෂ්ට වෙන්න ඕනේ. එහෙම ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ ආගමෙන් වැඩක් නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කළා පැත්තකට වෙනවා කියන එක නිරාගමික නෙවෙයි. නිරාගමිකෙක් වෙන්න තම මව් දෙමව්පියන් රැකගෙන ආපු ආගමේ හෝ බෞද්ධ දර්ශනේ අර්ථය හොයාගෙන යන්න ඕන. කොහොමද ඒ කට්ටිය යමක් ලෝකෙට පෙන්නුවේ? කොහොමද ඒ කට්ටිය ගොඩ ගියේ? ගොඩ ගිහිල්ලා තියෙන බව දන්නවා. ඕනම නිරාගමිකයෙක් දන්නවා කට්ටිය ගොඩ ගිහිල්ලා තියෙනවායි. ඒක මෙහෙ ඉඳන් බොරුවක් කරන්න කොච්චර උත්සාහ කරත් එහෙම බොරුවක් කරන්න බැරි. ඒ මහ උතුම් පුද්ගලයෝ යුග පුරුෂයෝ පැමිණ හදලා යන සම්ප්‍රදායවල් කඩන්න බින්දින්න බැරි. ඒව ලෝකෙන් අතු ගන්න බැරි වෙන. ඒ අතු ගන්න නම් එයින් එක්කෙනෙකුගේ කෙලවරක් තවත් කෙනෙක් සොයාගෙන යයි. ශාස්ත්‍රූවරයෙකුගේ කෙලවරක් මෙහෙ ඉන්න කෙනෙක් හොයාගෙන යයි. අන්න එහෙම වුණොත් පුළුවන් හැකියාව තියෙනවා. ආගම නෙවෙයි තියෙන්නේ, නිකන් ඉන්නේ තියෙන්නේ, තියෙන වැඩ ටික කරගෙන යන්නේ තියෙන්නේ. ආගමකට බැඳෙන්න නෙවෙයි තියෙන්නේ. මෙහි ඇත්තේ දර්ශනයක් කියලා දී යුතු වෙනවා. ඇත්තේ දර්ශනයක්.
මොකද සියලු ආගම් ශාස්ත්‍රුන් වහන්සේලා දේශනා කරන්නේ මරණයෙන් එහා පැත්ත. මෙහා පැත්තට නෙමෙයි. ඒකින්ද මෙහෙ මැරෙන්න බැරුව ඉන්න මිනිස්සු පිළිගන්න ඕනේ. දේශනා කරන්නේ මරණයෙන් එහා පැත්තට. සියලු ආගම් ශාස්ත්‍රුන් වහන්සේලා දේශනා කරන්නේ මරණයෙන් එහා පැත්තට. සම්බුදුවරු, ලෞතර බුදුවරු ඔය මරණයෙන් එහා පැත්තේ තියෙන එක හිතවල පිට. මරණයෙන් එහා පැත්තේ තියෙන දර්ශනය හිතවල පෙන්වන. අන්නේ හිතවල පෙන්නපු මාවත තියෙන්නේ බෞද්ධ දර්ශනය තුල. තේරවාදය තුල වෙන්නේ. ඒක හොයාගෙන ආයිතු. හොයාගෙන ගිහිල්ලි වෙලා යථාර්ථය අතදරාගෙන යලි ලොවට වැඩම කර මිනිසුන්ගේ ඇස විවර කළ යුතුයි. මරණයේ දොරටුව ගාවදී ඇස් දෙක විවර කළ. බෑ කියන එක පෙන්නන. ඇස් දෙක විවර කරලා බලන්න බැරි කමක් තියෙන මිනිසුන්ට. ඒකට තමයි බය මිනිස්සු. ඒකට තමයි 180 කියලා කියන්නේ. 180ට බයයි මිනිස්සු. දන නොනමන කෙනෙක් නැහැ ලෝකයේ තුල 180 ඉස්සරහා. මරණයේ දොර හොයාගෙන ඉන්න ඕනේ නිරාගමිකේ. එතකොට විසඳුම දෙන්න පුළුවන් ග්‍රන්ථයට විසඳුම දෙන්න පුළුවන් ආචාර්යවරුන්ට විසඳුම දෙන්න පුළුවන් සමාජයට විසඳුම දෙන්න පුළුවන් මුළු ලෝක සත්‍යයටම විසඳුම දෙන්න පුළුවන්. තමන්ගේ ආගමේ කෙලවර හොයාගෙන ආවොත් එළියට මරණයේ දොර හොයාගෙන ඉන්න තියෙන්නේ කියලා. ඉතින් 180 මරණයේ දොර වෙන. නම වෙනස් කරලා තියෙනවා, සංකේතමත් ගත කරලා තියෙනවා. කැමති කට්ටියන්ට වපර නොවි, බොඳ නොවි බලන්නේ කියලා කියනවා. බලන්න බැරි කට්ටිය දේශනාව ශ්‍රවණය කරලා බැලිය යුතු වෙනවා. ඒක අපහසු ස්ථානයක් වෙනවා. පයි කතන්දර ඉවර වෙන තැනක් වෙනවා. මරණයට යන නිරාගමිකය. තමන් උගත් දෑ හිස් කරගෙන යන්නේ කියලා. මරණයට යන නිරාගමිකයා තමන් උගත් දෑ හිස් කරගෙන යන්නේ. ඒ සත්‍ය තියෙන හිස් භාවයක්. පූර්ණ හිස් භාවය පතුලට බැස්සෙන් පස්සේ පූර්ණ සත්‍ය තියෙනවා. පූර්ණ හිස් භාවය පතුලට බැස්සෙන් පස්සේ පූර්ණ සත්‍ය තියෙනවා. අන්න ඒක සොයාගෙන ආයි. කොහෙන්ද හොයන්නේ කියලා දන්නේ නැත්නම් 180 දේශනාව ශ්‍රවණය කරන්නයි කියන්නේ. අදහස් පළ කිරීමට අවස්ථාව තියෙන අපි විතරක් මුලසුන් ගන්න එක හොඳ නැති වෙනවා. රටට ජාතියට වටිනා කියන අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. විය යුත්ත කොහොමද කළ යුත්ත? අපි අනිවාර්යයෙන්ම ලෝකයාගේ ඇස විවෘත කරනවා. පටන් ගන්න සුළුවෙන් වෙනවා. එක්කෙනෙක් වෙනවා. පෙර නොඇසූ තැනක් වෙනවා. කිසිම ධර්ම ග්‍රන්ථයක නොතිබිච්ච සංකේතයක් වෙනවා. සියලු ධර්ම ග්‍රන්ථයේ සංකේතෙන් අවසන් කරලා පෙන්නනමයි කියලා. නිර්මාතෘ සහ ඒ නිර්මාතෘ පෙන්නපු ස්ථානය දැකපු කට්ටිය කියන ප්‍රශ්න ඉදිරිපත් කරනවද කට්ටිය? නැත්තම් 180 ඉන්න කට්ටිය මෙතන ඉන්නවා. ඒ කට්ටියන්ට ප්‍රශ්න ඇහිීමට අවස්ථාවක් දෙනවා. මහෙන්දයි අදාළ දෙයක් අහන්න. මම අහගෙන යද්දී මහෙන්දයි කිව්වනේ සෑම ආගමකම මරණින් මතුවට දේශනා කරලා තියෙනවා කියලා. එතකොට මේ හේතුවාදී සංගමේ ප්‍රධාන මුල දරන්නේ එබ්‍රාම්ටි කෝර්. අතර කෝවුන්ගේ ධර්ම ග්‍රන්ථම කියවලා තියෙනවා ඒ යන කාලේ. එයා ඇවිල්ලා මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. පුනරුත්පත්තිය, පුනර්භවය සහ මෝහන විද්‍යාව ඒ කිසිවක් එයා විශ්වාස කරන්නේ නැහැ. යාගව තාර්කික මත තියෙනවා ඒවට ඛණ්ඩනය කරන්න. එතකොට නිරාගමික කියලා කියන්නේ කිසිම ආගමකට අයිති නැහැ කියන එකනේ. කිසිම ආගමක් නැහැ. නිදාස කාලා බීලා සැපසේ ඉන්න දීපයත්මක් තමයි ඒගොල්ලන් ගාව තියෙන්නේ. එතකොට මහින්දා පොඩි අදහසක් දෙන්න. මරණින් මත්ව පවතින ජීවිතය එදිනදා ජීවිතයේදී තියෙනවා කියලා හෝ නැහැ කියලා හෝ
කොහොමද නිගමනයකට එළඹෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ නෑ කියලා. මරණින් මත්තු ජීවිතයක් නෑ, දැන් මරණයට පස්සේ ඉවරයි. මේ කය මරණයට පස්සේ ඉවරයි කියලා කියන්නේ. නමුත් හැම ආගමික දෙයකම දර්ශනයකම තියෙනවා මරණින් මත්තු ජීවිතයක් ගැන. ස්වර්ග රාජ්‍ය හෝ වේවා, අල්ලාහ දේව රාජ්‍ය හෝ වේවා, ප්‍රේත භූතතල 31 ලෝකතල හෝ වේවා, කුමන හෝ දෙයක් තියෙනවනේ. එතකොට දැන් මේ නිරාගමික කට්ටිය මේක විශ්වාස කරන්නේ නැහැ. අන්න එතනට යම්කිසි පිළිතුරක් දුන්න නම් වටේ. අනිවාර්යයෙන්. එතෙන්ට පිළිතුරක් දෙන්න එපා. විශ්වාස කරන්නේ කිව්වට විශ්වාස කරන තැන පෙන්නන. මරණින් මතු ජීවිතයක්. ඒ මැරිච්ච කාට තමන් කියන මම කියන කෙනා එම මරන්න බැරි. මමත්වය මරන්න බැරි. මමත්වය නිතරම ආලෝකයක් හදාගෙන මරණය කියන දේ දන්නේ නැතුව ගමන් කරන ස්වභාවයක් වෙනවා. මේ ස්වභාවය මැරෙන්න ඕනේ. ඔය භෞතික විද්‍යාඥයෝ මැරෙන්න ඕනේ. අහනවා භෞතිකයට මොකද්ද වෙන්නේ කියලා නින්ද ගියාට පස්සේ. හිටගෙන ඉන්න කට්ටියන්ගේ පිළිතුරු වැඩක් නෑ. Tamanට මොකද්ද වෙන්නේ කියලා Taman බැලිය යුතුයි. හිටගෙන ඉන්න කට්ටිය කියනවා යා නිතිය කියලා එක්ක මැරිලා කියලා. නිදාගතව කෙනයි මැරිච්ච කෙනයි දන්නේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. දැන් භෞතික විද්‍යාඥයයි මේක බලන්න. අනුන්ගේ දිහා බලලා පිළිතුරු දෙන්න පුළුවන් හැකියාව තියෙන කට්ටිය තමයි ඕ භෞතික විද්‍යාඥයෝ කියලා කියන්නේ. තමන්ගේ දිහා බලලා පිළිතුරු දෙන්න දන්නේ. නිින්ද ගියාට පස්සේ භෞතිකය නැති වෙච්ච බව දන්නේ නැහැ. නමුත් උදේට නැගිටින්න. අන්න අර නැති වෙන ස්ථානය තුලට ඇතුල් වෙනවත් එක්කම යන්නේ ඊගාවට තියෙන ලෝකෙට. ඊගාවට තියෙන ලෝකෙට. ඒකේ සූර්යයා නැති වෙනවා. නමුත් ආලෝකයේ තියෙන. සිහිනයක් දැකලා භෞතික විද්‍යාඥයනුත් ගැසිලා නැගිටින. ඒ වෙලාවේ කියනවා මේ කයට ඇවිල්ලා මම මෝඩ වුණා. නමුත් මෝඩ වෙන ස්ථානයේදී මොකක්ද ඒ කය කියලා ගවේෂණය කරගත්තේ නැහැ භෞතික විද්‍යාඥයෝ. හීනයක් තියෙනවා. ඒ හීනේ ඇතුලේ තමන් ඉන්නේ. අන්න ඒක ශූන්‍ය කරගත්තේ නැත්නම් මෙහෙ කයිය ගහලා පොయ్య ගහලා විද්‍යාඥය වෙලා අරක ඇතුලට ගිහිල්ලා නැගිටින්න විදියක් නැත. මරණයෙන් පස්සේ නැගිටින්න විදියක් නැහැ. නමුත් යන්නේ හීන ලෝකෙට. එහෙ ගිහිල්ලා එන්න විදියක් නැති වෙන්නේ මැරිච්ච මිනිස්සුන්ට. එහෙ ගිහිල්ලා එන්න පුළුවන් වෙන්නේ එලාම් එක තියාගෙන නිදා ගන්න උන්ට. දිනක එලාම් එක වදින්න නැතුව යන. ඩවුල් සිංගාරන් ඇහෙන්නේ නැතුව යන. අන්නේ මැරිච්ච දවසට වෙන. ඒ කයට මොකුත් ඇහෙන්නේ නැති වෙන. නිින්ද ගියාට පස්සේ වටා පිටාවේ තියෙන සවුන්ඩ් ඔය භෞතික හරිය කියන මිනිසුන්ට මේ වටා පිටාවේ තියෙන සවුන්ඩ් එක නැති. පැහැයුවන්ට නේව ෆෑන් එකේ සද්ද මේව නැති වෙලා යන. හඬ සම්පූර්ණයෙන් මෙහි තියෙන හඬ සම්පූර්ණයෙන්ම අකුලගෙන යන. නැති වෙලා. මෙහි තියෙන ඇඳ නැති වෙන. භෞතිකයේ ස්ථාවරයි කියන මිනිසුන්ට මෙහි තියෙන ඇඳ නැති වෙන. නිින්ද ගියාට පස්සේ. ඇඳක් තිබුණද කියලා දැනගන්න ඇහැරුණාට පස්සේ. එතෙක් දැනගන්න බෑ. හිටියේ ඇඳකද කියලා. ඒ තරම් තාත්විකව නිර්මාණය කරලා පෙන්නනවා මල ලෝකය. කරුණෙන් පස්සේ තියෙන ලෝකය. ඒක වලදාගෙන මෙහි භෞතිකයක් හොයනවා. සැබෑ Tamanට අයිති ලෝකේ ඒක. Tamanට අයිති ලෝකේ ඒක වෙයි. Tamanලා එන්නේ ප්‍රඥා භූමියක සිට වෙන. මිනිසුන් මේ ලෝකෙට එන්නේ ප්‍රඥා භූමියක සිට වෙන. මේ ප්‍රඥාව කියන වචනේත් එක්ක වැළලීලා තියෙනවා. විස්ඩම් කියන වචනේත් එක්ක වැළලීලා තියෙනවා. ඒක කතා කරන්න දන්නේ. ඥායන්න විතරක් දාගෙන කතා කරන්න පුළුවන් හැකියාව තියෙන ඒකත් අල්ප පිරිසකට. ප්‍රඥාව කියන වචනේ කතා කරන්න කවුරුවත් දන්නේ නැති. ප්‍රඥාව කියන කොටස නැති වුණාන් පස්සේ ලෝකේ අතරමං වෙනවා.
සිහිනය වලදාගත්තයින් පස්සේ Tamanට මැරෙන්න තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි. සිහිනය වලදාගත්තයින් පස්සේ මැරෙන්න තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි. මරණයක් නැතුව ගමන් කර. මරණයක් නැතුව ගමන් කර. සියලු දෙනා මරණයෙන් මතු මරණයක් නැතුව ගමන් කර. ඒක තාත්විකව සියලු දෙනාට පෙන්න. සෑමදා රාත්‍රියට නිදාගත්තයින් පස්සේ මැරුන් නැතුව මල ලෝකෙට යන. ආපහු නිසා මෙහි ක්වොන්ටම් ෆිසිකල් හොයන. මැරුන් නැතුව මල ලෝකෙට යන. ඒක හීන ලෝකෙ වෙන ඔය ඕනම භෞතික විද්‍යාඥයෙකුට එන්නේ කියලා කියනවා. NASA ආයතනෙට උනත් සිංහල දන්නවා නම් එන්නේ කියලා කියනවා. ඔයලා මේ භෞතික ලෝකයේ තුල විතරක් නෙවෙයි හීන ලෝකයේ ඇතුළත් ඕගොල්ලන් පරීක්ෂණ කරනවා කියලා. ඒ වුණාට ඕගොල්ලන්ට ඉර අහුවෙන්නේ නැහැ කියලා කියනවා. ඉර අහුවෙන්නේ නැහැ. හිරු දකින්නයි තියෙන්නේ. ඒකට හේතුව මේ මායාවේ නිර්මාතෘ හිරුවේ. මේ සිතෙහි නිර්මාතෘ හිරුවේ. හිරු බැලුවේ එක දවසක් වෙන ඇතිය කියලා තේරුනේ එතෙන්දිනේ. ඒක බලන්න බෑ කියලා තේරුම් ගත්ත වෙයි. නමුත් ඔහුගෙන් ලැබෙන ආලෝකය තමන් බැලුවොත් මේ ආලෝකයේ තිබිච්ච සියලුම වස්තු සමුදායන් තමන්ලා අවබෝධ කරගත්තා වෙනවා. හිරු බැලුවේ නැති වෙනවා. බලපු නැති හිරු සිහින ලෝකයේ තුල නැති වෙනවා. නමුත් තමන් බලපු ආලෝකයේ සිහින ලෝකයේ තුල තියෙනවා. භෞතික විද්‍යාඥයින්ට කියනවා, NASA ආයතනෙට කියනවා, හීන ලෝකයේ තුල ආලෝකයේ තියෙනවා නමුත් හිරු නැtei. හොයාගෙන මගේ ගාවට ආවොත් සම්මානයක් තියෙනවා. මලලෝකෙට ඇතුල් වුණයින් පස්සේ ආත්මය තියෙන මේ ශරීරය මේ ආකාරයෙන්ම තියෙන වෙනස් වෙන්නේ නැතිව වයසට ගිහිල්ලා ඇඳේ ගූ ගිහිල්ලා මැරෙන භෞතික විද්‍යාඥයටත් ඒ විදිහටම බඩගාගෙන යන්න අනිත් පැත්තෙන් තැනක් දෙන්න. නිවන් නොදැක්කොත් හිතේ සතුටක් නොතිබුණොත් ඒ කට්ටියන්ගේ ජීවිත දුගතිගාමී වෙනවා. ඊනේ ඇතුළේදී ධනකුවේරයෝ අසුචි බලවල වල විදින. මාත් ඇවිදපු මිනිහෙක් වෙනවා සිහිනය තුල. හිඟන භාවයෙන් ඉන්න පුද්ගලයෙකුට මහා ධනලාභ ඊනේ ඇතුලේ හම්බ. බොහොම අසහනකාරීත්වයෙන් දවල් දවස ගත කරපු කෙනෙකුට අවශ්‍ය කෙනා සිත්ගත් කෙනා ළඟට එනවා. එහෙ චූ කර. එහෙ ඕගසම් කර. එහෙ බල්ලොන්ට බයේ දුවන. එහෙ ජීවිතේ ගලව ගන්න සමහරක් වෙලාවල වලට ඇතිතල වතුර බොන. එහෙන් ගලවුනේ මෙහෙන් නැගිට නිසාද? අන්න ඒක භෞතික විද්‍යාඥයෝ දන්න එක නෙවෙයි. උන් ඒක වලදාගත්ත එක. හීන ලෝකේ වලදාගත්ත එක. ඔන්න ඕක සොයාගෙන ආ යුතුයි. ඕකේ පරතර හොයාගෙන යන්න පුළුවන් නම්, කෙලවර හොයාගෙන යන්න පුළුවන් නම් සියලු තර්කවල අවසානය ඔහුට හම්බ වෙනවා. මේ සූර්යාලෝකයේ විතරක් නෙවෙයි. සිහින ලෝකෙත් අවසන් කළ යුතුයි. ඒකට මම මාර්ගය දේශනා කරනවා. ඔක්කොටම කලින් බයෙන් නිදහස් වී යුතුයි. බෙල්ලෙන් උඩ ජීවත් වෙන්නේ සංඛ්‍යාත ධර්මයකින් පුතඥ. බෙල්ලෙන් උඩ නෑ කියලා තේරෙන තැන තියෙන අසංඛ්‍යාත ධර්මයක්. ඔහුට උරපත්තෙන් පස්ස පැත්තෙන් ඉඳගෙන විරවණ එකක් පේනවා. ඉස්සරහින් ඉන්න එකක් පේනවා. බය නැති තැනට මුලින් පැමිණිය යුතුයි. ඊට පස්සේ සිහිනය අවසන් කිරීමට ලෙහෙසිද. සිහිනය හැදෙන්නේ මේ පේන පරාසය පූර්ණ වෙන දොරටු වෙන්නේ. ඒක ඇතුලේ කෘතඥයා ආත්මීය බය නිසා ඇවිදින්න සංඛ්‍යාතයට වෙනවා. සිහිනය ලෝකයට ගියන් පස්සේ ලොකේෂන් මාරු වෙන ලොකේෂන් එක තුල Tamanට ගමනක් යන්න පාර සකසලා දෙන්න. සමහරක් වෙලට ඒක මඩවලක් වෙන්නත් ඉඩ තියෙනවා. සමහරක් වෙලාවට ගල් කඳු වෙන්නත් ඉඩ තියෙනවා. සමහරක් වෙලාවට
බේර වැව වගේ එකක් වෙන්නේ. සමහරක් වෙලාවට සර්ප විමන් හම්බෙන්නේ. සමහරක් වෙලාවට ශක්ති සම්පන්නෙක් බෙල්ලෙන් අල්ලගෙන තද කරගෙන ඉන්න අවස්ථාවක් වෙන්නේ. සමහරක් වෙලාවට ඉස්සරහින් එක සැරේට බල්ලෙක් පනින්න කියන ඇවිදින මාවත. මෙන්න මේ අවස්ථාවේදී කැරකිලා දුවන්න හද. භෞතිකවාදියා එතෙන්දී කැරකිලා දුවන්න හද. බල්ලෙක් නෙලවන්න. අපි බල්ලෝ එලවනකොට දුවලා තියෙනවා. අන්න දුවන්න ලෑස්ති වෙනවා. දුවන්න ලෑස්ති නම් පස්සේ සිහිනේ වේගය තමන්ගේ අතට ගත්ත නිසා, ඉතිහාසයක් සම්බන්ධ කරගත්ත නිසා බල්ලා දැක්ක එක මතක් කරගෙන හැරුණා. හැරෙනකොට තියෙන්නේ ආපු පාර නෙවෙයි. තමන් පෙර පසු කරගෙන ආපු පාර නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ පැත්තෙන් වර්තමානයක් නිර්මාණය වෙනවා. මෙහෙන් බල්ල එලවනවායි කියලා හිතාගෙන දුවන්න දැස්ති. දුවන්නේ අලුත් ලොකේෂන් එකකට වෙනවා. නමුත් අලුත් ලොකේෂන් එකකුයි හීනේ ඇතුලේ ඉතිහාසගත බල්ලා පණින එකයි දෙක එකට තියාගන්න බැරි වෙනවා. අන්න ඒ වෙලාවට එක තැන දිවිල්ල රිපීට් වෙන්න ගන්න. දිව්වට දුවන්නේ එක තැන වෙන. මෙන්න මේ එක තැන දුවනකොට බයකට එක තැන දුවනකොට සංසාර බිය කියන දේ ඇති වෙනවා. යකෝ මං ඉස්සර හොඳට දුවන්න පුළුවන් කෙනෙක්. ඒ වුණාට දිව්වට දිව වෙන්නේ. මම දුවනවා තමයි. ඒ වුණාට නතර වෙලා දුවන්නේ නතර වෙලා. කකුල් දෙකත් හොඳට වැඩ කරනවා. ඒ වුණාට ඝර්ෂණය නැති වෙනවා. උඩ දුවන. අන්නේ සංසාර බියට නැගිටින්න තැනක් හොයන. ඒ බියෙන් ගැලවෙන්න තැනක් හොයනවා. ඊට පස්සේ දෙයියනේ කියලා කට්ටිය ඔක්කොම ඇඳෙන් නැතිට්ටගෙන. භෞතිකවාදියා මොන බල්ලටද බය වුනේ කියලා කල්පනා කළේ. ඕන කෙනෙකුට සිහිනේ ධර්ම ටික පිරිනම. ඒ සත්‍ය අවබෝධ කරන්න සුදුසු මිනිස්සු මේ ලෝකෙට පහළ වුණොත් ඒ මිනිස්සුන්ට ඒ ධර්ම ටික වටින. ඇඳේ චූ යන එක. භෞතිකවාදියා හීනේ ඇතුළේදී දන්නේ නැහැ මේක හීනයක්ද කියලා. මිනිස්සු සතා ඉන්න චූබරකුත් තියෙනවා. හරයට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා ලෝකමාරුවෙන් චූබර හොඳටම තද වෙන වෙලාවත් බලලි වෙරලා හැංගෙන්න තැනක් දීලා චූ කරපන් කිව්වා. චූ කරෙන් පස්සේ ඇඳේ චූ යයි. එහෙත් භෞතිකයක් තියෙනවා මෙහෙත් භෞතිකයක් තියෙනවා. එතකොට මේ ගත දෙකක් තියෙනවා. ගත දෙකක අර්ථයක් සොයාගන්න මේ ලෝකෙට මිනිස්සු වැඩම කරන. ගත දෙකක් තියෙනවා. අන්දේ කියනකොට නිරය පුරුදු වෙලා ඉවරයි. නිරය කියන දේ පුරුදු පුහුණු කරලා ඉවරයි. ඒ කියන්නේ මරුණෙන් පස්සේ ජීවත් වෙන්න තැනක් හදාගෙන ඉවරයි. මිනිස්සු මරුණෙන් පස්සේ ජීවත් වෙන්න තැනක් හදාගෙන ඉවරයි. ඒක තමයි හීන ලෝකය කියලා කියන්නේ මිනිස්සු. ඒක ඇතුළට ඔක්කොම ඇතුළේ. උන්ට තමයි පින්දේ. හීන ලෝකෙට ඇතුළේ. සුගතියක් ලැබෙන්නේ කියලා පින්දේ. නමුත් ඒවා එහෙට සම්ප්‍රේෂණය කරන්න එහෙම ලේසි නැති වෙයි. ඒ කට්ටිය කර තියාගත්ත දේවල් එක්ක ගමන් කරලි වෙලා සුගතියද දුගතියද කියලා ඒ කට්ටිය තීරණය කරගන්න එකක් වෙනවා. එහෙන් ඇවිල්ලා ප්‍රේතාත්ම සමහරක් වෙලාවට මෙහෙ මිනිසුන්ට ආරූඪ වෙලා අපිට කන්න නැහැ, අපිට රෙදි නැහැ කියලා කියන ඕගොල්ලන් අහලා ඇති කියලා හිතේ. ඉතිහාසයේ මේ විදිහට සත්‍ය අවකාශ ධාතුව තුළ සැරිසර මනුස්සය සත්ත්ව විෂය අචින්ත්‍ය වේ. බුදුවරුන්ගේ ඇස් වලට ඒව පේනවා. මහරහතන් වහන්සේලාගේ ඇස් වලට ඒව පේනවා. අවකාශ ධාතුවේ සිටින සත්‍ය පැහැදිලි ලෙස පූර්ණ ලෙස බලා ගන්න පුළුවන් හැකියාව තියෙන බුදු නොවුනත් ඕන කෙනෙකුට හීනය තුළට ගියන් පස්සේ ඒ ඔක්කොම තමන්ගේ අභ්‍යන්තරය තුලින් නිර්මාණය වෙන්නේ. ආකිටෙක්චර්ස්ලා නැහැ, ඉන්ජිනියර්ස්ලා නැහැ. එක සැරේටම බිල්ඩින් හදලා, ගස් කොළන් හදලා, පාරවල් හදලා, යාන වාහන හදලා අතටද. එතකොට ඒ විද්‍යාඥය කොහෙද ඉන්නේ කියලා සියලු විද්‍යාඥයෝ බැලිය යුතුයි.
ඒ වගේම මරි මෝඩයොත් බැලිය යුතුයි. අඩෝ ඒක ඇත්ත. ඒක කොහොමද හදන්නේ? කොහොමද හැදෙන්නේ? මොකෙන්ද මේක හැදෙන්නේ? මොකෙන්ද සිහින ලෝකය නිර්මාණය වෙන්නේ? ඒකේ සල්ලි නැති එකට සල්ලි දෙන වෙලාවක් වෙනවා සමහරක් විට. සමහරක් වෙලාවට රංග ඔයාට අවස්ථාව මට කෝල් එකක් දන්නේ නැතුව කතා කරන්න. ඉන්දිය එන්නම් කියලා නම් කිව්වා ඉන්දිය වෙල්ල ඉන්නවත් දන්නේ නැහැ මෙතන පොඩ්ඩක් ඉන්න බලන්න. ඇවිල්ලා නැහැ නේද? නිරාගමික නියෝජනයක් නැද්ද? අර හේතුවාදී ගෲප් එකකටත් මම දැම්මා. හැප්කෝ කරලා තිබ්බේ නැහැ හැබැයි. කවුරුත්. මට කෝල් එකක් ආවා. ඒකට ආන්සර් කරා. විපාක ලෝකයක්. ජීවත් වෙනවයි කියලා දන්නවනම් මේකට කතා කරා. ඊන ලෝකය ඇතුළට ගියන් පස්සේ මැරිච්ච වුණුත් තියෙනවා. උන් එක්ක කතා කරනවා. සමහර කට්ටිය කියන්නේ අපේ ආච්චි හම්බුණා ඊරෑ කියලා. අපේ මැරිච්ච අහවල් කෙනා හම්බුණයි කියලා කියන්නේ. භෞතිකවාදියට ඒ වෙලාවට කතා කරන්න උඹ බැරුණා. එහෙම කියන්න බෑ. ඊට පස්සේ මේ මොනද අහන්න ඉඩ තියෙනවා. තොට පිස්සුද? තෝත් මැරිලා නැහැ. එහෙම කියනවනේ. ඊන ලෝකයේ ඇතුළට ගියයින් පස්සේ මැරිච්ච මොනසෙක් හම්බුනේ. මැරිලාද කියලා දන්නේ නැති. උඹ මැරුණනේ කියලා අහන්න විදියක් නැති. එහෙම ඇහුවොත් එහෙම ප්‍රතිපිළිතුරට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එහෙනම් උඹත් මැරිලා. අපි දෙන්න කොහොමද මේකේ තුලි? පිස්සුනේ. ඇත්ත ලෝකෙ මේකේ කිව්වේ. නැකිට ලෙවල් උදේ පාන්දරට ඉතින් ආච්චි මෙන්න මෙහෙම කිව්වයි තාත්තා මෙහෙම කිව්වයි මැරිච්ච අම්බෙච්ච එක මෙහෙම කිව්වයි කියලා නැකිටලා ඉන්න මිනිස්සුන්ට ලොකු අවුලක් තියෙනවා. මිනිස්සු විසඳාගන්නේ නැති. විසඳෙන්නේ නැති. විසඳ ගන්න බැරි. ඒකෙන් ගැලවෙන්න ලේසි නැති වෙයි. ඒකෙන් ගැලවෙන්න රහත් වී යුතුයි. රහත් වෙලා ටිකක් දුර යා යුතුයි. ගිහිල්ල වෙලා හුස්ම නතර වෙන වෙලාවට අන්න ඒකෙන් ගැලවෙන්න පුළුවන් වෙනවා. රහතන් වහන්සේට විතර. රහත් නොවිච්ච කෙනාට මරණයන් මතු තියෙන්නේ ඒක වෙයි. ඒකෙන් ගැලවෙන්න බැරි වෙයි. හීන ලෝකයේ ඇතුළට ගියන් පස්සේ මල ලෝකයේ ඇතුළට ගියන් පස්සේ ගැලවෙන්න බැරි වෙයි. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න නිරාගමිකයෝ ඒකෙන් නිදහස් වෙන මාර්ගය සොයාගෙන ආ යුතුයි. සිහිනෙන් නිදහස් විය යුතුයි. මරණයෙන් නිදහස් වෙන කට්ටිය ඇතුල් වෙන්නේ හීනෙට. මරුණායින් පස්සේ දැන් ඉවරයි කියලා මෙහිටගෙන ඉඳගෙන කියන කට්ටිය මරුණු කට්ටිය ඇතුල් වෙලා තියෙන හීනෙට බව දන්නේ නැති කට්ටිය. තමල්ලා රැට ඒකට ගිහින්නේ. අවසානට හුස්මත් ඔක්කොම ඉවරයෙන් පස්සේ යන්නේ තින්ට. ඔක යන්නේ මුළු ආත්මෙම ඇදගෙන. ඔය කුසජ්ජනය මරණ වෙලාවට, තිරිසන් සත්‍යය මරණ වෙලාවට පස්ස පැත්තත් අරගෙන යනවා. රෙන තැන, චූ කරන තැන, කට, ඇස් දෙක ලෝක අමාරුවෙන් ඇදලා ගන්න. ගාලා හුස්ම ගියන් පස්සේ ආත්මය ඇදලා ගන්නේ නමදරම විවෘත කරලා. කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැතුව ඇදලා ගන්න. ඔන්න නිර්වාණයටයි කය කියලා බාර දීලා තමන් අර පැත්තේ. කොහෙද හීන ලොක්ට ඔන්න නිර්වාණයටයි දැන් කය. ඒ වෙලාවට කාක්කු වහනවා, කූඹි වහනවා, බල්ලෝ කිට්ටු කරනවා. උනක් මමත්වයක් නැති එකක්. නිර්වාණ ධාතුවටයි තියෙක. මමත්වයේ තියෙනවා නම් නිර්වාණ ධාතුවට.
නිර්වාණ ධාතුවට අයිති වෙන්නේ නැහැ. මමත්වයේ තියෙනවා. නිර්වාණ ධාතුවෙන් පිටේ ඉඳගෙන නිර්වාණ ධාතුවේ තියෙන අබ්බ සකල මනාවේ කෑලි කොටස් පරමාණු අංශු ඕව බල ඇවිදින එක ඉවරයක් නැතුව ඇවිදින. දවල්ට මහන්සි වෙනෝ වගේ 100 ලක්ෂ කෝටි ගුණයකින් රැට මහන්සි වෙනවා. ඒ තරම් මහන්සි වුණාය කියලා දැනුනේවත් නැහැ කියලා නැගිටින් පස්සේ ආපහු හිතෙනවා අනේ ඒකට යන්න තිබුණා. ආපහු එලාම් එක තව විනාඩි 10ක් විතර ඉස්සරහට දාලා ආයෙ නිදාගන්න. ඒ ඩිංගටත් හීන බලන්න. මොකක්ද ඒ බලන්නේ කියලා හිවි යුතුයි. මිනිස්සු යන්නේ නින්දට නොවේ. මිනිස්සු ඇත් දෙක පියාගත්තට යන්නේ නින්දට නොවේ. නින්දට ගියා නම් දැනගන්න එපා එලි වෙනකන් ඇඳේ මං හිටියේ කියලා. එහෙම මොකක්වත් දන්නේ නැති තැනකට ගලගෙන යනවා. කය දැනෙන්නෙත් නැහැ. ශරීරය දැනෙලත් නැහැ. හුස්ම ගන්න දැනෙලත් නැහැ. මොකක්වත් දැනෙන්නේ නැහැ. හිටියේ කොහෙද කියලා දන්නේ. කොහෙදෝ කරක් ගහලා හැමදාම උදේට ඇවිල්ලා මෙහෙ ලොකුකම් කතාව. මෙහෙ නැති බැරි කමට බඩු මුට්ටු හොය ජීවත් වෙන්න විදි හොය. නමුත් ජීවිතයක් දෙනවා කිසිම බඩු මුට්ටුවක් මෙහෙන් එහාට අරන් ගියේ නැතත් එහෙ තියෙනවා ජීවත් වෙන්න ගොඩක් දේවල්. ඒක වෙනවා මල ලෝකය. ඒක ඇතුළට නම් පස්සේ හොඳ කරපු මිනිස්සුන්ට හිත සතුටින් මරුණා නම් හොඳ තැනක් හම්බ වෙනවා. මරණයන් ඔක්කොම මැරෙන්නේ හිත සතුටින් නොවේ. මරණවුන් ඔක්කොම මැරෙන්නේ හිත සතුටින් නොවේ. හිතේ අසතුටින්. මැරෙන්න බෑ කියන බෑ කියාගත්ත නේ. මැරෙන්න බෑ. බැරි නම් තැනක් තියෙනවා. කිසිවෙකුට මැරෙන්න බැරි වෙනවා. බැරි නම් තැනක් තියෙනවා. ඒකම අනිත් පැත්තෙන් උපද්දවල පෙන්න. ඒක හීන ලෝකෙ. ඔන්න ඔතෙන්ට යන එකෙන් නිදහස් විය යුතුයි. නිරාගාමිකයෝ ඉන්නවනම් කතා කරන්නේ කියලා. මොනවා හරි දේවල් අපිටත් ඉගෙන ගන්න දේවල් නැහැ කියලා. නමුත් හීන ලෝකෙ ගැන මරුණෙන් පස්සේ තියෙන ආත්මීය සංසාර ගමන ගැන මේ කට්ටිය දන්නේ නැතිව හොයන්නෙත් නැතිව. නමුත් ඒකත් හොයලා අවසන් කරලා නිරාගමික වුණා නම් හොඳයි. හීන ලෝකයේ අර්ථයත් පරිපූර්ණ ලෙස දැනගෙන හොයලා අවසන් කරගෙන නිරාගමික වුණා නම් හරියි. දැන් රහතන් වහන්සේලා නිරාගමික. ඒගොල්ලන්ට ආගමක් නැහැ. රහතන් වහන්සේලා විතරයි නිරාගමික. ඒගොල්ලන්ට ආගමක් නැහැ. ඒ කට්ටියන්ට විශ්ව දොරටුව විවෘත වෙලා තියෙනවා. මරණයේ දොරටුව විවෘත වෙලා තියෙනවා. මරණයේ දොර දක්වා ආගම් තියෙනවා. මරණයේ දොර දක්වා ආගම් තියෙනවා නිරාගම් තියෙනවා. මරණයේ දොර විවෘත වුණායින් පස්සේ පූර්ණ නිරාගමිකෙක් වෙනවා. ඒ කියන්නේ මැරෙන්න බය නැති තැනට පැමිණිච්ච පුජ්‍යලෙක් වෙනවා. ඒ රහතන් වහන්සේ කෙනෙක්. දැන් මම මේ රහතන් වහන්සේලා ඉන්නවද කියලා බලන්න නිරාගමික යන්ට කතා කරා. එන්න කියලා කිව්වා. ආගම අවසන් වෙන තැන තියෙන්නේ මරණයේ දොර වේ. අන්න එතනින් එහා පැත්තේ ඉන්නේ නිරාගමිකයෝ. ඒ රහතන් වහන්සේලා වෙයි. මගපලලාභී ඉන්නේ. නිරාගමික විය යුතු විදිය කියා දුන්නා. නැත්තම් නිරාගාමිකයි කියලා තමන් හිතාගෙන හිටියට වටා පිටාවට පිස්සෙක් ආකාරයට පේනවා. මොකද අනිත් වුණු කෙලින්න පිස්සුම තමයි මූ නිකන් වෙනස් පිස්සුවක් කෙලිනවයි කියලා. මිනිස්සුන්ට පේන්න ගන්න. නමුත් කට්ටියකින් වෙන්වීම හොඳ වෙනවා. නමුත් අර්ථය සොයාගෙන ආයතනවා හම්බුනේ නැත්තම් ඒක මුණ ගැහුණු කෙනෙක් හම්බ වුණ කෙනෙක් හොයාගෙන ආයුතුයි. ගුරුවරු සොයාගෙන ආයුතුයි. තනියෙන් පොත්පත් කියවලා ඒව ගණන් හදලා ඉවරලා මන් දැන්
ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ වෙලා ඉන්නේ කියලා හිතනවා නම් ඒක මහ මෝඩ වැඩක්. අලුතෙන් දෙයක් හොයාගන්න මිනිස්සු අලුතෙන් දෙයක් හොයාගෙන ආයුතුයි. පරණ දේවල් කියවල ඉවරලා ඔලුවට දාගත්ත මිනිස්සු ඒක විතරක් තප්පුල පුල සිටිය යුතු වෙනවා. නැත්නම් ඒකට භක්ති සම්පන්නව සිටිය යුතුයි. අලුතෙන් දෙයක් හොයාගෙන යන මිනිසුන්ට අවස්ථාව දිය යුතු වෙනවා. නිරාගාමිකයෝ ඉන්නවනම් කතා කරන්නයි කියලා කියනවා. මරණයේ දොර හොයාගත්තේ කොහොමද කියලා කියන්නේ කියලා කියනවා. නිරාගාමික වෙන්නේ කොතෙන්ද කියලා කිව්වොත් මෙන්න මෙතෙන්ද වෙනවා. ආගමේ කෙලවර තියෙන්නේ මරණය වෙනවා. ඒ වගේම හුස්ම නතර වෙන තැනක් තියෙන්නේ මරණය වෙනවා. එතනින් එහා පැත්තේ ලෝකය මොකද්ද කියලා හොයාගත්ත කෙනා නිරාගාමික වෙනවා. නැත්තම් නිරාගාමික වෙන්නේ අර කුම්ෆු ක්‍රීඩාවේ ඇඟිලි වලින් සටන් කරලා අවසාන පහර තියෙන්නේ අතමිටි මොළොව. ඇඟිලි වලින් සටන් කරලා අවසාන පහර තියෙන්නේ අතමිටි මොළොව. අන්නේ පහර ගහන්නේ මැරෙන්න නෙමෙයි. අන්නේ කෙලවර පහර එකක් වෙන. කුම්ෆු වල බැරි මෙතන අවසානට ගහන්නේ පංච එකක් වෙන. ඒ වගේ තමන්ට ජීවිතේ බැරි මෙතන ගහන්න තියෙන පංචක මොකද්ද කියලා තමන් දැනගත යුතුයි. මොකද්ද මරණයත් එක්ක කරන්න තියෙන සටන? කොහොමද ඒකෙන් ගැලවෙන්නේ? මරණයට බියේ ලෝකෙම ජීවත් වෙන්න. එතනිනුයි ගැලවිය යුතු වෙන්නේ. එතනින් ගැලවිලායි මම නිරාගාමිකයි කියලා කිව යුතු වෙන්නේ. දැන් 180 ඉන්න කට්ටිය නිරාගාමිකයි කියලා කියන්නේ මොකද? උන් ආගම් ගැන දැනගෙන ආපු වුණාට උන් දැන් කියන්නේ මොකුත් නැහැ. අපිට අර අනන්‍යතාවයක් ඔප්පු කරගන්න සංකේතයක් තියෙනවා. හැබැයි සංකේතයට ධර්මයක් තියෙනවා. සංකේතේ ධර්ම දොරටුව වෙනවා. මේ හැම දෙයක්ම එකතු කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා 180. 180ට ෆික්ස් කරන්න බැරි දෙයක් නැති. ඕනම දෙයක් ෆික්ස් කිරීමට හැකියාව තියෙනවා. බැලුවෙන් පස්සේ හරිද? ඕනම එකක කෙලවර තියෙන 180. මේ ලෝකේ තියෙන සංඛ්‍යාතය නිර්මාණය වෙන්නේ 180. අනන්ත නයුත මිලියන මේ අසංඛ්‍ය සංඛ්‍යාත නිර්මාණය වෙන්නේ 180. වර්තමානයේ මේ 180. 180 සරල රේඛාව. සරල රේඛාව. මේ සරල රේඛාව හරි අමුතු සරල රේඛාවක්. මුලින් දෙකලවර බලන්නේ කියලා කියන්නේ. දෙකලවරේ අගින් තියනවද සිටිජය කියලා අහන. ඒ සිටිජයත් ඉදිරියෙන් තියෙන සිටිජයත් එකට බලන්නේ කියලා කිව්වා. ඊට පස්සේ උඩින් වක්‍රාකාර සිටිජයක් තියෙනව නේද කියලා අහන. යටින් වක්‍රාකාර සිටිජයක් තියෙනව නේද කියලා. මේ ටික ඔක්කොම එකතු කරන් පස්සේ 360ක් වැනි ගෝලාකාර විශ්වයේ මැදින් හිටගත්තා වගේ වෙනවා. 360ක් වැනි ගෝලාකාර විශ්වයේ මැදින් හිටගත්තා වගේ වෙනවා. මේක බෙදෙන්නේ 180 වෙනි. මේක හැදෙන්නෙත් 180 වෙනි. විශ්වය හැදෙන්නෙත් විශ්වය Tamanට බෙදෙන්නෙත් 180 වෙනි. මහා ගැඹුරු ධර්මයක් වෙනවා. කතා කරන්න එහෙම ගියොත් මෙච්චර කාලයක් කතා කරලා තියෙන්නේ ගැඹුරු ධර්ම වෙන. සරල වෙන්නේ 180 ධර්මපර්යාය ලෙහෙසියෙන් කොහොමද බලන්නේ කියලා අහගෙන බැලීමෙන් වෙන්නේ. ලෙහෙසි වෙන්නේ ඒක වෙන්නේ. නැත්තම් අපහසු වෙනවා. බලන්නේ කොහොමද? බැරි එක Taman ජයගත යුතුයි. බැරි එකක් තියෙන මේ ලෝක නිරාගාමිකයන්ට සම්පූර්ණයෙන් පේන ලෝකේ එකට බලන්න. එක සැරේ බලන්න.
අවබෝධයෙන් යුතුව සමස්ත පරිසරය එකට බලන්න බෑ. එතකොට බලා ගන්න පුළුවන් නිරාගාමිකයෙක්ගේ හිත දුවන දිවි. අද නිරාගාමිකයින්ට දේශනා කරන නිසා ඒ වචනේ කියන දිගටම තමන්ට සමස්ත ලෝකේ එකවර අවබෝධයෙන් යුතුව බලන්න බෑ. පේන ලෝකයේ තියෙන ඒකත් පෘථුවිය වගේ තමයි. මුළු ලෝකෙම එකවර බැලුවා වගේ තමයි පේන ලෝකෙ. ඒ තරම් සුවිසල් පරාසයක් පේනවා ඇහැට. චන්ද්‍රිකාවක තියෙන කැමරාවක මෙගාපික්සල් 250ක් විතර. එක ඇහැක මෙගාපික්සල් 561ක් තියෙනවා. ඇස් දෙකම පූර්ණ වෙනකොට මෙගාපික්සල් 1200ක් විතර. ඇස් දෙකම පූර්ණ වෙනකොට මෙගාපික්සල් ප්‍රමාණය තමන්ගේ ඇහැට අයිති කැමරා කාචයේ විශාලත්වය. ඒ තරම් සුවිසල් කැමරා කාච දෙකක් දීලා තියෙනවා තමුන්ලට. නමුත් ඕකෙන් හිඟන්න බලන ආකාරයට තමයි බලන්නේ ලෝකෙ. කන කැස් බෑව වියසිදුරෙන් අහස දකින්න වගේ තමයි බලන්නේ ලෝකෙ. පුතඥයට පේන අරමුණු විතරයි. අරමුණු කරපු දේ විතරයි පේන්නේ. උට අනිත්‍යව බොඳ. නමුත් ඇස Tamanට අයිතිය දීලා තියෙනවා මෙගාපික්සල් 1200ක් විතර ප්‍රමාණය. අයිතිය දීලා තියෙනවා. අන්නේ අයිතිය පූර්ණ කර ගැනීම නිරාගාමිකම. නොහොත් රහත් වෙන. ඇසේ පූර්ණ පරාසය එකට දැකගෙන සදහට ජීවත් වීම අරිහත් ඵලය වෙනවා. ඒ කට්ටිය දැකගෙන ජීවත් වෙන්නේ නැති වෙන ඒ කට්ටියන්ට පෙන්නගෙන. පෙන්නන්නේ දකින්න උත්සාහ කරපු නිසා මේ. 180 තුල තියෙනා වූ පරාසය පැහැදිලි ස්වභාවයෙන් යුතුව දකින්න උත්සාහ කරපු හේයි. ඔවුන්ට දැන් දකින්න ඕනේ දැන් පෙන්නගෙන ඉන්නම් කියලා 180 Tamanට පෙන්නගෙන. ඒ මරණයෙන් එහා පැත්තේ ලෝකේ මරුණයින් පස්සේ හිටගෙන ඉන්න මිනිස්සුන්ට විතරක් බලන්න පුළුවන් ලෝකෙද. ඒ වගේම මල කඳට පෙන්නන ලෝකයක් ඒකම. මල කඳටත් බලන්න පුළුවන්. මරණවත් එක්ක මැස් දෙක ඇරෙනවනේ. ඔය සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය වල ඇස් දෙක පියාගෙන මැරෙන. ඇත්තට මැරෙනකොට ඇස් දෙක ඇරෙන. ඇරුණාන් පස්සේ පෙන්නන 180. මෙන්න පේන පරාසය ඔක්කොම. ඇතුලේ හිටියොත් හරි වෙනවා කෙනා බලන්න එක නැත්තම් සොරි වෙනවා. මලකන්දට නිවන පෙන්නලා බූරුව ගහලා එක්ක පුච්චනවා එක්ක වලදා. හොඳට ගෞරව දක්වන. මලකන්දට හොඳට ගෞරව දක්වන. ඒක ඇත්තටම ඒක නිවන් දැක්ක එක. හැබැයි ඇතුලේ හිටපු එක නිවන් දැක්කේ නැති. මමයි කියන කෙනා නිවන් දැක්කේ නැති. එයා ටොක් ගාලා පනින හීනෙකට. හීනයක් ඇතුලේ. අටු මාර හිතිය. තා පොඩ්ඩෙන් මැරෙනවනේ කියලා හරින් නැගිටිනවා. හීනේ ඇතුලෙන් නැගිටිනවා තා පොඩ්ඩෙන් මැරෙනවනේ. ඒ කට්ටියන්ට කියන හුස්ම බං හුස්ම ගියා මේ. මැරුණ මේ කියලා. ඒ බලාගෙන ගියන් පස්සේ හීනයක් නේ. කීලෙවල හීන ලෝකෙන් ඇතුලෙන් නැගිටලා කට්ටියත් එක්ක සාකච්ඡා කරගෙන සමහරක් විට ඇවිදගෙන යනවා. ඒකනේ මේ ලොකේෂන් එක මොකද්ද බං මේක හැරේට ලෝකෙට වෙලා තියෙන්නේ. තීරෙන්නේ නැහැ. මම මේවා කවදාවත් ඇවිදින්න නෑ උනාට තේරෙන්නේ නෑනේ. යන එන මන්නේ අතරමං වෙලා. අතරමං වෙලා. එන්න විදියක්. ගැලවෙන්න දන්නේ. ඒක ඇතුලේ හතර සතිපට්ඨාන රෝමේ වඩන්න දෙන්නේ. බුදු ගුණ ඒ වහන්න දෙන්නේ. ගැලවෙන්න මාවතක් දෙන්නේ නෑ. ගැලවෙන්න තැනක් දෙන්නේ නෑ. යථා භූත ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා ඒක ඇතුලේ ඇවිදින්න. ආත්මය තියෙන, බය තියෙන, ශරීරය තියෙන. පිච්චෙනකොට දුවන්න වෙනවා. සීතල වැඩි නම්
පොරෝ ගන්න වෙනවා. වතුර නැත්තම් කාන්තාරය තුල ඇවිදින්න වෙනවා. ක්ෂණිකව ලොකේෂන් මාරු කර යාත්‍රාවක් ගිනවා. ඒක අකාලිකත්වයේ තුල යන එකක් වෙනවා. කාලයට හසු වෙන්නේ නැති වෙනවා. ඒක ගමන් කරන්නේ කල්ප වශයෙන් වෙනවා. කල්ප වශයෙන්. කාලය නතර වුණාන් පස්සේ තියෙන්නේ අකාලිකත්වය. අකාලිකත්වය දුවන්නේ කල්ප වශයෙන්. ඊන ලෝකෙට ඇතුළු වුණාන් පස්සේ කල්ප තියෙන්නේ. කාලය නෑ. ඊන ඇතුළේදී ඔරලෝසුවක් එහෙම බැලුවන් පස්සේ, දිත්‍ය ඔරලෝසුවක් බැලුවන් පස්සේ කටු ඇද වෙනවා. තප්පර කටු වැඩ කරන්නේ නැතුව යනවා. කණ්ණාඩියක් දැක්කන් පස්සේ දිය වෙන්න ලෑස්ති. රැලි ගහෙන්න ලෑස්ති. බොඳ වෙන්න ලෑස්ති. ඊන ලෝකෙත්. ඉතින් මේ ගමනත් යන වෙනව කට්ටිය ඒ පැත්තත් ගවේෂණය කරගන්නේ කියනවා කට්ටියන්ට, නිරාගාමිකීන්ට ඔක්කොට. ඒ වගේම මේ පේන ලෝකය පරිපූර්ණ ලෙස දකින්න වීරය කරන්නේ කියලා කියනවා. පේන ලෝකය, පේන පරාසය පරිපූර්ණ ලෙස දකින්න වීරය කරන්නේ කියලා කියනවා. අන්නේ වීරයේ කෙලවර මරණයෙන් ගැලවෙන දොරටුව මුණ ගැහෙන. වරකට මුණ ගැහෙනවා බෞද්ධයට සෝතාපන්න වුණාය කියලා කියන්න පුළුවන් වෙනවා. අනිත් සියලු දෙනාට මහත් වූ භක්තියක් ගොඩනගෙන ඒ දොරටුවත් එක්ක. දොරටුෙහි පුද්ගලයෙක් නැති වෙනවා. තියෙන්නේ මුද්‍රාවට සංකේතයක්. මුද්‍රාවට තියෙන සංකේතයක්. කිසිම පූජකයෙකුට අනාගතයේදී මේ දොරටුව නිසා අපි පූජකයෙක් කියලා කියන්න බැරි වෙනවා. පූජකයයි මිනිස්සයයි අතරට 180 තියෙනවා. ඊට පස්සේ පූජකයෙක් ඉවත් වෙනවා. මිනිස්සයට නිවන, ස්වර්ග රාජ්‍ය මැරෙන්න කලින් දැකගෙන ජීවත් වීමට හැකියාව තියෙනවා. බර ධර්ම තියෙන දේශනා කරන්න මේක නිරාගමික දේශනාවක් නිසා අපහසු වෙනවා. නැත්තම් හැමතිස්සෙම ඇදිලා යන්නේ බර ධර්මතාවයන් වලට වෙනවා. දොරටුව පෙන්වන්නත් නිරාගමික වෙන්නේ කොහොමද කියලා දෙන්නත් අද සාකච්ඡාවට කට්ටියට ආරාධනා කරනවා. ඊළඟ තවත් ප්‍රශ්න තියෙනවා. රසික එමන ලොකු දේශනාවක් නෙවෙයි කෙටි දේශනාවක් වෙයි මේක. වැදගත් දේශනාවක් වෙයි. ලොකුවට දේශනා කළ ඉවරලා අතහැරලා දැම්මන් පස්සේ මිනිසුන්ට ඔක අහන්න වෙලාවකුත් නැහැ. මම පැය සමහරක් වෙලාවට 3-4 කතා කරලා අතහැරලා දානවා. ඊට පස්සේ මට ආයෙත් ඒක අහන්න වෙනවා. එතකොට මමම පැය 6ක් අඳුන් විනාශ කරගත්තා. කාලයක් තියෙනවා නැත්te නෑ. අකාලික ලෝකයේ එක්ක සිටියට කාලයක් තියෙනවා. අකාලික ලෝකයේ හිටියට කාලයක් තියෙනවා. ඒ කාලය බුදුවරු 5-9කගේ කාලය වේ. මහා කල්පෙට තියෙන කාලයක් තියෙනවා. ඒ කාලය තුල මහා සත්තුරු වැඩම කරලා කරන්න ඕන දේවල් කරන්න හරි පිළිවෙලට වෙනවා. මහත් වූ ඥානයකින් කරන දෙයක් වෙනවා. හදිස්සි නැති වෙනවා. ගලන හුළඟ හා සමානව ලෝකෙ පුරා අවශ්‍ය දේ ප්‍රචාරය කර හරිනවා. වසර 30ක් ඇතුළත ලෝකෙටම කරන්න ඕන ටික කරලා යනවා. 30 වසරක් ඇතුළත ලෝකෙටම කරන්න ඕන ටික කරලා යනවා. මම අද මේ ඉන්න කන්ඩිෂන් එක තුල මගේ ආර්යයන් වහන්සේලා ඉන්න කන්ඩිෂන් එක තුල මිනිස්සු ඇතුල් කරලා
අවසන් කරන්න වසර 30ක් යන මුළු ලෝකෙම කරන්න බැරි වෙන්නේ නැති වෙනවා. කරන්න හැකියාව තියෙනවා. කට්ටියන්ට ආමන්ත්‍රණය කරලා තියෙනවා එන්නේ නැති. සමන්ත බද්‍රී කියන මහා දැවැන්ත පුරුෂයාටත් අඬ ගහලා තියෙනවා එන්නේ නැති. අනික් කට්ටියන්ට කවර කතාවද කියලා අහන්න. එන්නේ කියලා කියනවා. සනත් සුමින්දට ආරාධනා කරලා තියෙනවා. එන්න කියලා. එන්නේ නැති. හේතුව මොකක්ද දන්නවද? මේක 180. ඒ කට්ටිය දන්න ඒව නොවේ. දන්න ඒව තුල සත්‍ය නැති. නොදන්න තැනකින් පත්තු තුලට අතුල් වෙන්න ඕනේ කියලා ඒ කට්ටිය පොතෙන් අහලා තිබුණට ඒක දන්නේ නැති. නිරාගාමිකව හොඳ වෙනවා. එවුන්ට සමහර විට අභ්‍යන්තර ආගමක් තියෙන්නත් ඉඩ තියෙනවා. ඔය නිරාගමිකේ කියන සියලුම කට්ටිය ස්පැගටි දෙවියන්ගේ භක්තිකයෝ. නිරාගාමික කියලා හැදිච්ච සමාජය තුල ලංකාව ඇතුලේ ස්පැගටි ධර්මයේ තියෙන. ස්පැගටිලා දෙවෙනි වෙන්නේ 180. හැබැයි ඔය ස්පැගටිලා ලෝක කිසිම ආගමකට දෙවෙනි නොවන දර්ශනයක්. කිසිම ආගමකට දෙවෙනි වෙන්නේ ස්පැගටිලා. නමුත් 180ට දෙවෙනි වෙන්න සිද්ධ වෙනවා. ස්පැගටි දෙයියෝ S2 ඉස්සරහින් පෙන්නන. අල්ලා දෙවියෝ S2 ඉස්සරහින් පෙන්නන. ස්වර්ග රාජ්‍ය දෙවියන්ගේ භූමිය S2 ඉස්සරහින් පෙන්නන. බුදුන් පෙන්නපු නිර්වාණ කෙත S2 ඉස්සරහින් පෙන්නන. මේ ඔක්කොම කරන්නේ මේ සංකේතයෙන්. සංකේතයේ අර්ථය සරල වෙන්න. ගොඩක් ඉස්සරහට මහාචාර්යවරුන්ට යන්න අවශ්‍ය නැති වෙන S2 අරින්න පුළුවන් නම් ඔහු සත්‍ය ආචාර්යවරයෙක් වෙනවා. S2 කරගන්න බැරුව නිකන් කියෝගෙන යනවා නම් ආචාර්ය වුණත් මරි මෝඩෙක්. මුලින් S2 කරිය යුතුයි. ඕන කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට. සෝතාපන්න වෙන්න බැරි මිනිස්සෙක් ලෝකේ නැති වෙයි. සෝතාපන්න වුණායින් පස්සේ පළවෙනි වරට මරණයෙන් එහා පැත්තට කකුල තියලා ඒකේ අර්ථය දැන අවබෝධ කරගෙන යලි සසරට එන්න පුළුවන්. පුරුදු ජීවිතය ගත කරන්න පුළුවන්. ඔහුට ආරක්ෂාව රැකවරණය අර දැකපු එකෙන් තියෙන. ඔහුට අර මෙහෙ යන්න අවශ්‍ය නැතිව. අර පන්සලට ගිහින් බාරයක් වෙන්න මේ පන්සලට ගිහින් බාරයක් වෙන්න ඒව අවශ්‍ය නැතිනොත් දැක්කපන ඔහුට මතකයේ තියෙන. ඔහු ඒකෙන් ආරක්ෂා කරනවා. ඔහුට එන්න තියෙන බාධක කරදර ඒවා වටා පිටාවෙන් විසඳිලා තමන් නිදහසේ තබන්නේ ඒ දැක්ක එකේ තියෙන ආශ්චර්යයට වෙන්න. වටිනාකමට වෙන්න. ඒකේ තියෙන ගුණෙන් තමන් ආරක්ෂා කරන සෝතාපන්න වෙන්නේ කියලා කියන නිකන් නෝ. රහත් වෙන්න අවශ්‍ය නැති වෙනවා. රහත් වෙන්න එක සැරේට කොහොමද බැරි වෙනවා. සෝතාපන්න වෙන්නේ කියලා කියන පළවෙනි වරට මරණයෙන් එහා පැත්තට කකුල තියෙන. 180 පූර්ණ කරනවයි කියලා කියන්නේ මරණයෙන් එහා පැත්තට කකුල තියෙනවයි. බෙල්ල කපන්න කවුරුවත් නැහැ. මරන්න කවුරුවත් නැහැ. සියලු වද වේදනාවන් 180 තුලින් දරා ගන්න. සියලු වද වේදනාවන් 180 තුලින් දරා ගන්න. විශ්ව දොරටුව සියල්ලට වග කියන. තමුන්ට සිදුවෙන්නා වූ සියලුම දේට වග කියන්න ගන්නවා විශ්ව දොරටුව. පූර්ණ කරොත් එකවරකට 180. විශ්ව දොරටුව කියලා කියන්නේ මහ බෝසත් අවලෝකිතේශ්වර. සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් පෙන්වන්න බැරි බෝධිසත්ව ස්වභාවය. නිර්වාණ ධාතුවට පෙනී සිටින ස්වභාවය. ස්වර්ග රාජ්‍යයේ දොර විවෘත කරන්න පුළුවන් හැකියාව තියෙන බෝධිසත්වය වෙනවා අවලෝකිතේශ්වර. ඉතින් එහෙම මහායාන සූත්‍රයේ තියෙනවා. ඒකට අත තියන්නේ නැතුව දැනට කට්ටියන්ගේ මෝහයේ කඩතුරාව විතරක් ඉරවනවා.
අවසානට මේ 180 පූර්ණ අර්ථය තියෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා කියනවා. ඒකත් එක්ක හැප්පෙන්න, ඒකත් එක්ක වාද කරන්න, තර්ක කරන්න මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට බැරි වෙනවා. ඒකට සම්බුදුවරු වැඩම කළ යුතුයි. ලෞතර බුදුවරුන්ට ඒක විෂුවල් ආකාරයට පෙන්වීමට හැකියාව. එහෙම ලෞතර බුදුවරු කරයි කියලා සෝතාපන්නයෙකුට විශ්වාස කිරීමට හැකියාව තියෙනවා. ඒ තරම් තීව්‍ර වූ දර්ශනයක් සෝතාපට්ටියට නේත්‍රා දෙක ඉදිරි පිටින් දර්ශනය කරවල පෙන්නන. මේ සතර පාය ඉවරයි කියලා කියනවා. උඹ තවත් මිත්‍යා දෘෂ්ටීන් වලට අහු වෙන්නේ නැහැ කියලා කියනවා. උඹේ සරණ උඹ දැක්කයි කියලා සාක්ෂි සහිතව ඇස් දෙකෙන් පෙන්නන. ඇස් දෙකට පෙන්නන. ඇස් දෙකෙන් දකින්න. නිවන් දකින්න. නිවන් අහනව නෙවෙයි නිවන් දකින්න. අන්න ඒක 180න් දැකීමට හැකියාව. බුදුවරු කියලා නෑ නිවන් අහනවයි කියන්නේ. නිවන් දකින්න. නිවන් දැකලි වෙලා දැක්ක නිවන ඉඳගෙන අහන එක වෙනව තරක්. ඊට පස්සේ තියෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ශ්‍රවණය කරන්න වෙනවා. ඒකත් ලෝකෙට ඉස්සත් කළ තියෙන 180ක් කියලා තියෙනවා. ධර්මයේ වැඩි ගැඹුරට ඇතුළට ගෙනියන්නේ නැත්නම් නිවන් දකින්න තියෙන සරලමාවත බර වෙන නිසා. ගොඩාක් කියපු කට්ටියන්ට කියනවා ඇස් දෙක අරගන්න කියලා. කියවන්න ඉස්සෙල්ලා ඇස් දෙක අරගන්න කියලා. කියවන්න එහෙම ලෑස්තුනොත් අපි කියෝ 180 කට්ටියක් කියෝ. අන්න ඒවට පොත්වල පිළිතුරු නැති වෙනවා. අතර පද ගාථාවෙන් පොත් කියවපු ඔක්කොම පුච්චල නලද ගෑමට හැකියාව තියෙනවා. 180 පූර්ණ කරගත්ත කෙනෙක්. දන්නකම පැත්තකින් තියලා ඇස පූර්ණ කරගන්න පුළුවන්ද කියලා බැලුවා. පූර්ණ කරගත්තු කට්ටිය ඉන්නවයි කියලා පෙන්නනවා. නැහැ කියලා ඒකත් එක්ක ආපහු සටන් කරන්න, ඒකත් එක්ක ආර්ය පවාදී සිද්ධ කරගන්න. ඒව නොකර ඇස පූර්ණ කරගන්න පුළුවන්ද කියලා බැලුවා. ආචාර පදවිය පැත්තකින් නියමාචාර්ය කෙනෙක් වෙන්න ඒක පස්සේ. ලෝකෙට වටිනා සම්පතක් වෙන්නේ ඇස පූර්ණ කරගත්තයින් පස්සේ වෙන්නේ. සෝබා දහමට, ජනයාට, ගමට, රටට කමන හුළඟ පවා වටිනා වෙන්නේ ඇස පූර්ණ කරගත්ත මිනිස්සු නිසා. ඒ ආර්ය කියන නම දරාගන්නේ ඇස පූර්ණ කර ගැනීමෙන් මිසක් පොතකට පාඩම් කර ගැනීමෙන් නෙවෙයි. රසික අදට මාතෘකාවට කතා කරා ඇති. කොහොමද කට්ටියට දේශනාවක් කරනවද නැත්නම් අවසන් කරනවද මොකද කරන්නේ? කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දේශනාව නතර කරන්න. සංවාදය කියලා කිව්වට සංවාද කරන කට්ටිය. අපි ආරාධනා කළා තියෙනවා. බය 180 නිසා වෙන මොකක් හරි එකක් වුණා නම් අනිවාර්යෙන් ඕන තරම් කට්ටිය ත්‍රිපිටක සාකච්ඡාවක් කියලා කිව්වනම් අම්මෝ ඉන්න තරම් මෙතන කට්ටිය. බයිබලෙන් සාකච්ඡාවක් ගොඩක් කට්ටිය. 180න් කියලා කිව්වන් පස්සේ निराගාමිකව නැති. මොකද ඒ කට්ටියන්ටත් ඇතුලේ මොනවා හරි කිල්ලෝක් තියෙනවා. ආගම් තියෙනවා. මේ කට්ටියන්ට ආමන්ත්‍රණය කරන්න අද කතා කරා වෙනවා. යලිත් අහනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා. නැති බවයි පෙනී යන්නේ. එහෙමනම් අද දේශනාව අහපු සියලු දෙනාට ජය වේවා. දේශනා කරපු ධර්මය අරුත් ගැන්න වේවා. ඒ වගේම 180 පුරා පූර්ණ කොට
මරණයෙන් එතර වෙත්තා. හැමෝටම ජය වෙත්තා.